ආයුබෝවන් ආදරණීය දුවල පුතාලා හැමෝටම ඔබ එකතු වී සිටින්නේ විෂන් එඩියු ශ්‍රී ලංකා අපේ YouTube නාලිකාව සමගින් අද දිනේදී අප 10 වන ශ්‍රේණි 3 වන විද්‍යාව පාඩම වන පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 4 වෙනි වීඩියෝ ඔබත් සමග සාකච්ඡා කරනවා. මෙම වීඩියෝ තුලින් අප වැදගත්ම මාතෘකාවක් විශේෂයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පැමිණිය හැකි බොහොමයක් දෙනෙක් නොදන්න වැදගත්ම විෂය කරුණක් අද මෙම වීඩියෝ තුලින් කතා කරනවා. ඒ තමයි අපේ ආවර්තිතාවකදී අපිට දකින්න පුළුවන් රටාවන් පිළිබඳ. ඒ නිසා මතක් කර සිටිනවා මේ වීඩියෝව මුල සිටම ඉවර වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. අපි එහෙනම් අද මේ වීඩියෝවට යමු. අද අප මෙම වීඩියෝ තුලින් කතා කරන්නේ අපගේ ආවර්තිතාවකදී දැකිය හැකි රටාවන් පිළිබඳව. අපගේ ආවර්තිතාවකුව ගැන කතා කරොත් අපි දන්නවා සාමාන්‍ය පෙළ මට්ටමට අපිට ආවර්තිතාවකුවේ මූලද්‍රව්‍ය 20ක ප්‍රමාණයක් තියෙනවා දරුවනේ ඉගෙන ගන්න. මූලද්‍රව්‍ය 20ක් තියෙනවා අපිට අපේ ආවර්තිතාවකුව තුලින් ඉගෙන ගන්න. මේ ඔබට පේන්නේ අපේ ආවර්තිතාවකුව පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 3 වන වීඩියෝ තුලින් අපි අපේ ආවර්තිතාවකුව සහ ඒ වැදගත් කරුණු ගැන කතා කරා. අපි දන්නවා ආවර්තිතාවකුවේ පහළට කාණ්ඩ 8ක් තියෙනවා. කාණ්ඩ රෝම ඉලක්කම් වලින් තමයි නිරූපණය කරන්නේ. ඒ වගේම හරහට ආවර්ත පවතිනවා. ආවර්ත 4ක් තියෙනවා සාමාන්‍ය පෙළ මට්ටමට. එතකොට මේ ආවර්තිතාවකුවේ දරුවනේ මූලද්‍රව්‍ය තමයි තියෙන්නේ. මූලද්‍රව්‍ය 20ක්. මේ ආවර්තිතාවකුවේ අපිට දකින්න පුළුවන් රටාවන් තියෙනවා. අපි දන්නවා රටාවන් කියන්නේ ක්‍රමානුකූලව නැවත නැවත අපිට දක ගන්න පුළුවන් කිසියම් ආකාරයේ වූ රටාවක්. අපි දන්නවා අපි පොඩි කාලේ වුණත් ගණන් වල වුණත් අපි ඉගෙනගෙන තියෙනවා රටාව නේද? ඒ රටාවන් කියන්නේ ආය ආය වෙන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ ආවර්තිතාවකුවේ දරුවනේ රටාවන් තියෙනවා. ප්‍රධාන රටාවන් වර්ග තුනක් අපි මේ වීඩියෝ තුලින් කතා කරනවා. ඒ තමයි පරමාණුක අරය. ආවර්තිතාවකුවේ තුලින් අපි කතා කරනවා දරුවනේ පරමාණුක අරය ගැන. අපි පරමාණුක අරය කියන රටාවක්. පරමාණුක අරයට අපි කියනවා තව වචනයක් මූලද්‍රව්‍ය පරමාණු වල විශාලත්වය කියලා. දෙවෙනි රටාව තමයි පළමු වන අයනීකරණ ශක්තිය. ගොඩක් තමයි දන්නේ නැතිම මාතෘකාවක්. පටල ගන්න මාතෘකාවක් පළමු වන අයනීකරණ ශක්තිය. තුන්වන මාතෘකාව වෙන්නේ දරුවනේ විද්‍යුත් ඍණතාවය. ඒ අනුව මෙම වීඩියෝ තුලින් අපි ආවර්තිතාවකදී නිතර විභාගයට අසන ඉතාමත් වැදගත් වන ආවර්තිතාවකදී රටා කියලා මාතෘකාවක් කතා කරනවා. රටාවන් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි පරමාණුකාරය, පළමු වන අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවය. අපි මුලින්ම කතා කරමු දරුවනේ පරමාණුකාරය කියන දේ. පරමාණුකාරය කියන්නේ පරමාණු වල තියෙන විශාලත්වය කියන දේ. පරමාණු කොච්චරක් විශාලද? මූලද්‍රව්‍ය කොච්චරක් විශාලයිද කියන දේ. පරමාණුකාරය යටතේ මම ඔයගලන්ට එක වැදගත් කාරණාවක් දැන් උගන්වනවා. අතිශයින්ම වැදගත්. බලන්න දරුවනේ මම කියලා දෙන පළවෙනි කාරණාව කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණුකාරය විශාල වේ. මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත් වෙනවා දරුවනේ. ඔබ පාඩම් කරගත යුතුයි. ආවර්තිතාවකුවක කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී අපි දන්නවා කාණ්ඩ කියන්නේ මොනවද කියලා. කාණ්ඩ කියන්නේ පහළට තියෙන දේවල්. දැන් කලින් මම පින්නපු ආවර්තිතාවකුව මම වැදගත්තා. මෙතන අපේ දරුවනේ ආවර්තිතාවකුව. ඒතකොට ආවර්තිතාවකුවේ මෙහෙම පහළට තියෙන කාණ්ඩ. මේ පළවෙනි කාණ්ඩ. මේ තියෙන දරුවනේ දෙවෙනි කාණ්ඩය. මේ තියෙන තුන්වන කාණ්ඩය. යනාදී වශයෙන් කාණ්ඩ 8ක් තියෙනවා. ආවර්තිතාවකදී ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට යද්දී. දැන් හිතන්නකෝ මම සලකනවා කියලා පළවෙනි කාණ්ඩේ. දරුවනේ පළවෙනි කාණ්ඩය සැලකුවොත් පළවෙනි කාණ්ඩේ ඉන්නේ උඩින් ඉන්නේ හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ට පල්ලෙහාන් ඉන්නවා ලිතියම් Li. ලිතියම්ට පල්ලෙහාන් ඉන්නවා සෝඩියම්. සෝඩියම්ට පල්ලෙහාන් ඉන්නවා පුතා පොටෑසියම්. පළවෙනි කාණ්ඩේ සැලකුවොත් ඉහළ සිට පහළට යන විට ඒගොල්ලන්ගේ පරමාණුකාරය විශාල වෙනවා. පුතා පරමාණුකාරය කියන්නේ මේ මූලද්‍රව්‍ය වල විශාලත්වය කියන එක. පොතින් බලන්න මම ඔයගොල්ලන්ට උදාහරණයක් පෙන්නන්නම්. මේවා හොඳට ඔලුවට දාගන්න. බලන්න දරුවනේ පළවෙනි කාණ්ඩේ මම සලකලා තිනවා. බලන්න දරුවනේ හයිඩ්‍රජන් වල විශාලත්වය මම පෙන්වලා තියෙන එක රවුම්කි. ඊට සාපේක්ෂව පහළට යද්දී හයිඩ්‍රජන් වලට සාපේක්ෂව ලිතියම්ගේ පරමාණුකාරය විශාල වෙලා. ඒ වගේමයි ලිතියම්ට වඩා පරමාණුකාරය සෝඩියම්ගේ විශාල වෙනවා. ඒ වගේම බලන්න සෝඩියම්ට වඩා පහළින් තියෙන පොටෑසියම්ගේ පරමාණුකාරය විශාල වෙලා. පොටෑසියම්ට වඩා පහළින් තව මූලද්‍රව්‍ය දෙකක් ඉන්නවා. ඒ උසස් පෙළ
මට්ටමේදී අපි ඉගෙන ගන්නවා දැනට මේ දෙක අවශ්‍ය නැහැ. දැනට මේ දෙක අවශ්‍ය නැහැ. නමුත් ඔයගොල්ලන්ට පේනවා ආවර්තිතාවකුවේ පරමාණු කරය කියන්නේ පරමාණුගේ විශාලත්වය කියන දේ කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී දරුවනේ වැඩි වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී වැඩි වෙනවා. ඕනම කාණ්ඩයක්. මම දැන් මෙතන සලකලා තියෙන පළවෙනි කාණ්ඩය. ඕගොල්ලන්ට මේ රූපයෙන් පේනවා මේ පරමාණු වල විශාලත්වය. අපි දන්නවා පරමාණු ගෝලාකාරයි. එතකොට පරමාණුව ඔස්සේ පරමාණුව ගෝලාකාරයි. දැන් කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී මේ පරමාණුගේ විශාලත්වය වැඩි වෙනවා. හයිඩ්‍රජන්ට වඩා ලිතියම්ගේ පරමාණු විශාලත්වය වැඩි. ලිතියම්ට වඩා දරුවනේ සෝඩියම්ගේ විශාලත්වය වැඩි. එනාදී වශයෙන් කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී පරමාණු වල විශාලත්වය වැඩි වෙනවා. එතකොට ඒ කාරණාව හොඳින් අපි ධාරණය කරගත යුතුයි. යනවා අද අපි කතා කරේ පළමු රටාව. පළමු රටාවේ එක වැදගත් කරුණක් තියෙනවා. බලන දරුවනේ දෙවන වැදගත් කරුණ ආවර්තයක් ඔස්සේ. ආවර්තයක් ඔස්සේ. මොකද්ද මේ ආවර්ත කියන්නේ? අනිවාර්යෙන් මේව මතක් වෙන්න ඕනේ. දරුවනේ ආවර්තයක් කියන්නේ මොනවද? ආවර්තයක් කියන්නේ ආවර්තිතාවක් වේ හරහට තියෙන තී. හරහට කියන්නේ මෙන්න මේ වගේ. ඉන්න මම ඔයාලට ඇදලා පෙන්නන්නම්. එතකොට වඩාත්ම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආවර්ත කියන්නේ දරුවනේ මෙන්න මෙහෙම. හරහට තියෙන ඒවට තමයි දරුවනේ අපි කියන්නේ ආවර්ත. ඔය මං ඇන්නේ දෙවෙනි ආවර්තය. මෙහෙම තියෙන තුන්වන ආවර්තය. ඊපස්සේ මෙහෙම තියෙන දරුවනේ හතරවන ආවර්තය. උඩින් යන්නේ පළවෙනි ආවර්තය. ආවර්තිතාවගේ ආවර්ත හතරක් තියෙනවා. සාමාන්‍ය පෙළ මට්ටම. ආවර්ත. අපි ආවර්ත අංක කරන්නේ සාමාන්‍ය ඉලක්කම් වලින්. ආවර්තය 1, ආවර්තය 2, ආවර්තය 3 සහ ආවර්තය 4. ආවර්ත කියන්නේ දරුවනේ හරහට තියෙන තී. දැන් මම දෙවෙනි ආවර්ත සලකනවා කියලා හිතන්න. දෙවෙනි ආවර්ත සැලකුවොත් ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. ඒගොල්ලෝ තමයි දෙවෙනි ආවර්ත. මම තුන්වන ආවර්ත සලකනවා කියලා හිතන්න. තුන්වන ආවර්තයේ කවුද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආර්ගන්. මම පළවෙනි ආවර්තය සැලකුවොත් දරුවනේ පළවෙනි ආවර්තයේ ඉන්නේ හයිඩ්‍රජන් සහ හීලියම් පමණයි. යනාදී වශයෙන් ආවර්තිතාවකුවේ ආවර්ත තියෙනවා. බලන්න මේ කාරණාව ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට යන විට පරමාණුක අරය අඩු වෙනවා. පරමාණුවේ විශාලත්වය අඩු වෙනවා කියලා මම දක්වලා තියෙනවා. අපේ රටාවේ ඊළඟ වැදගත් කරුණ. අපි කිව්ව රටාවන් තුනයි පරමාණුක අරය, පළමු ආයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවයනේ. ආවර්තිතාවකුවේ දකින්න පුළුවන් රටා තුන. ඒ රටා තුනෙන් පළවෙනි රටාව තමයි දරුවනේ පරමාණුක අරය. ඒතර පරමාණු කරය යටතේ ඒවා දැනගන්න ඕන වැදගත් කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී පරමාණු කරය වැඩි වෙනවා, විශාල වෙනවා. අනිත් එක බලන්න ආවර්තයක් ඔස්සේ. මොකක්hari ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන්. දැන් බලන්න මම මේ සලකලා තියෙන පුතා දෙවෙනි ආවර්තය. ඔතින් බලන්න මේ තියෙන දෙවෙනි ආවර්තය. ඒතකොට මේ යටින් තියෙන තුන්වන ආවර්තය. වමේ ඉඳන් දකුණට. මේ පැත්තේ වම් පැත්ත. මේ පැත්තේ තමයි වම් පැත්ත. මේ පැත්තේ තමයි පුතා දකුණු පැත්ත නේද? මේ පැත්ත තමයි දරුවනේ දකුණු පැත්ත. වමේ සිට දකුණට යන විට ආවර්තිතාවකුවේ වමේ සිට දකුණට යන විට ප්‍රධාන වශයෙන් වමේ සිට දකුණට යන විට පරමාණු කාර්යය මොනවා වෙලා තියෙනවද අඩු වෙනවා. බලන්න මේ රූපය අනුව වාට ඒක තේරුම් ගන්න පුළුවන්. බලන්න මම දෙවෙනි ආවර්තය සලකනවා මගේ දරුවනේ. දෙවෙනි ආවර්තය මම සලකනවා එක්තරා දෙවෙනි ආවර්තය මම සලකලා තිනවා. දෙවෙනි ආවර්තය බලන්න තියෙනවා ලිතියම්. ලිතියම් කියනවා මම. ලිතියම්ගෙන් පස්සේ ඉන්නේ බලන්න කවුද? බෙරිලියම්. ඊට පස්සේ බෝරෝන්. ඊට පස්සේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. යනාදී වශයෙන් මේ ආවර්තයේ වමේ ඉඳන් දකුණට යද්දී ඔයාලට පැහැදිලිව පේන දෙයක් තියෙනවා. වමේ ඉඳන් දකුණට යද්දී මොනවා වෙලාද? ඒ පරමාණුවේ විශාලත්වය කියන දේ දරුවනේ අඩු වෙලා. ලිතියම්ට වඩා බෙරිලියම් අඩු. බෙරිලියම්ට වඩා බෝරෝන් අඩු. බෝරෝන්ට වඩා කාබන් අඩු වෙලා මගේ දරුවනේ. කාබන්ට වඩා නයිට්‍රජන් අඩු. නයිට්‍රජන්ට වඩා ඔක්සිජන් අඩු. ඔක්සිජන්ට වඩා ෆ්ලෝරින් අඩු. අපි උච්ච භාගය සලකන්නේ අපි මෙතනට වෙනකන් තමයි සලකන්නේ. ඒකට ඔයාලට පේනවා ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දී මොකද වෙන්නේ? පරමාණු කාර්යය අඩු වෙනවා. ඕනම ආවර්තයක් අපිට සලකන්න පුළුවන්. දැන් බලන්න තුන්වන ආවර්තය. දැන් තුන්වන ආවර්තයේත් ඒ වැඩි වෙලා. සෝඩියම් වම සෝඩියම්ට වඩා මැග්නීසියම් අඩු. මැග්නීසියම්ට වඩා ඇලුමිනියම්ගේ පරමාණු කාර්යය අඩු. ඇලුමිනියම්ට වඩා සිලිකන් SI කියන්නේ සිලිකන් ගැඩු. සිලිකන්ට වඩා ෆොස්ෆරස් අඩු. ෆොස්ෆරස්ට වඩා සල්ෆර් අඩු. සල්ෆර් වලට වඩා ක්ලෝරින් අඩු. ඒ අනුව අපි මූලිකව දැන් ඔන්න මම කිව්වා ආවර්තිතාවකයේ රටා තුනයි. ඒ රටා තුලින් පළවෙනි රටාව තමයි පරමාණුක අරය නැත්නම් පරමාණුවේ විශාලත්වය. දෙවෙනි එක තමයි ප්‍රථමායනීකරණ ශක්තිය. තුන්වෙනි එක තමයි ආදරණීය පුතේ විද්‍යුත් ඍණතාවය. ඔන්න දැන් මම පළවෙනි එක ඔයාලට කියලා දුන්නා. පරමාණුක අරය නැත්නම් පරමාණුවේ විශාලත්වය.
එහිදී වැදගත් කරුණු දෙකක් කිව්ව මතක් කරගන්න. පළවෙනි වැදගත් කරුණ තමයි ඕනෑම කාණ්ඩයක් ඔස්සේ ඉහළට යන විට ඕනෑම කාණ්ඩයක් ඔස්සේ ඉහළට යන පහළට යන විට කාණ්ඩයක් ඔස්සේ දරුවනේ පහළට යන විට ඕනෑම කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට පරමාණු කාර්යය විශාල වෙනවා කාණ්ඩයක් ඔස්සේ. ඊළඟ වැදගත් කරුණ තමයි ආවර්තයක් ඔස්සේ. ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට යද්දී මොකද වෙන්නේ? පරමාණු කාර්යය අඩු වෙනවා. මේ රූප දෙක හොඳට ඔළුවේ තියාගන්න. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යන විට අරය විශාලයි. හැබැයි ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට යන විට අරය උඩා වෙනවා. හොඳයි දරුවෝ. දැන් අපි කතා කරමු ආවර්තිතාවකයේ දෙවෙනි රටාව. ඒ තමයි පළමුම වන අයනීකරණ ශක්තිය. නැත්නම් අපි කියනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. ආවර්තිතාවකයේ රටා තුනයි පරමාණු කාර්යය නැත්නම් පරමාණුවේ විශාලත්වය, ප්‍රථම අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවය. ඔන්න දැන් අපි කතා කරන්න ඉන්නේ පළමු වන අයනීකරණ ශක්තිය. අතිශයින්ම වැදගත් පාඩමක් තමයි මේ පළමු වන අයනීකරණ ශක්තිය. මොකද බොහොමයක් අපි දන්නවා පසුගිය ප්‍රශ්න පත්‍රවල ව්‍යුහගත රචනා වලට මෙන්න මේ පළමු අයනීකරණ ශක්තිය අහන්නේ. ඒ නිසා දරුවනේ හොඳින් තේරුම් ගන්න මොකද්ද මේ පළමු වන අයනීකරණ ශක්තිය කියන්නේ කියලා. හරි. මේක මම මෙහෙම ඔයගලන්ට කියලා දෙන්නම්. බලන්න දරුවනේ මම මෙතන ලියාගත්ත සෝඩියම් පරමාණුව Na කියන්නේ සෝඩියම්. අපි දන්නවා සෝඩියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ ඉන්න ලෝහයක්. දරුවනේ සෝඩියම් වල පරමාණු ක්‍රමාංක 11යි. ඒ නිසා මම 11 මෙහෙම ලියාගත්තා. ඒ වගේම සෝඩියම් ඉන්නේ පුතා ඝන අවස්ථාවේ සාමාන්‍ය ඝනයක් විදියට සෝඩියම් ඉන්නවා. ඒ නිසා මම මේක ඝන කියලා දැම්මා. දරුවනේ සෝඩියම් වල පරමාණු ක්‍රමාංක 11යි නම් අපි දන්නවා එයාගේ ඒ කියන්නේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. ප්‍රෝටෝන 11ක් කියන්නේ අනිවාර්යෙන්ම එයාගේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 11 අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න පුළුවන් 2යි 8යි 1යි කියන. දැන් කවුරුන් ළමෙක්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දන්නේ නැත්නම් පරමාණු ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංක දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් පදාර්ථයේ ව්‍යුහය දෙවෙනි පාඩම. ඒ වගේමයි තුන්වෙනි පාඩම අනිවාර්යෙන් බලන්න. මම මේ වීඩියෝ පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ එයා දාලා ලින්ක්ස් දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න. අපි මේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පරමාණු ක්‍රමාංකය ගැන කතා කරා. එතකොට බලන්න දරුවනේ මේ තියෙන සෝඩියම් ඝන අවස්ථාවේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි. පුතා ඝන අවස්ථාවේ ඉන්න එක අපි ඉංග්‍රීසි වලින් කියනවා සොලිඩ් කියලා. සොලිඩ්. ඒ නිසා ඝන අවස්ථාව නිරූපණය කරන්න මට මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම සෝඩියම් ඉස්සරහින් වරහනක් දාලා මෙහෙම S අකුර දාන්න පුළුවන් පුතා. S අකුර දාලා S අකුර වහන්න. ඒ කියන්නේ සෝඩියම් ඉන්නේ ඝන අවස්ථාවේ කියන එක. සෝඩියම් ඝන අවස්ථාවේ හිටියත් එයාගේ ඉලෙක්ට්‍රෝන 11යි. ඒ ඉලෙක්ට්‍රෝන 11 පිරෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකක් තියෙනවා. අපි බලමු මේ තියෙන පුතා හිතන්න පළවෙනි ශක්ති මට්ටම. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙන්නෙක්ව මම දාගත්තා. දෙවෙනි ශක්ති මට්ටමේ දරුවනේ 8ක් තියෙනවා. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ මම 8ක් පුරව ගන්නවා මේ විදිහට. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් මේ රතු පාටට පේන්නේ දරුවනේ ඉලෙක්ට්‍රෝන. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ඔයා මම මේ පුරවනවා වගේ පුරවන්න. මම මේ පහලින් අරලා තියෙන සෝඩියම් වල පරමාණු. ඒක ඉලෙක්ට්‍රෝන තියෙන විදිහ අපි දන්නවා. පරමාණුවක ඉතා කුඩා ප්‍රදේශයක න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය ධනාරෝපිතයි. න්‍යෂ්ටියට එළියෙන් තියෙන ශක්ති මට්ටම. සෝඩියම්ගේ පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වන ශක්ති මට්ටම. නැත්නම් එයාගේ අන්තිම ශක්ති මට්ටමේ අවසාන ශක්ති මට්ටමේ දරුවනේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ තියෙන මම මේක කොළ පාටට පෙන්නන්නම්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. බලන්න ඊට පස්සේ මම කරන වැඩේ මම මේ සෝඩියම්ව ඝන සෝඩියම්ම දරුවනේ වායුවක් බවට පත් කරනවා. ඝන සෝඩියම් රත් කරලා අපිට පුළුවන් එයාව වායුවක් බවට පත් කරන්න. මේ තියෙන්නේ එහා පැත්තෙන් පෙන්නන්න පුතා ඒ සෝඩියම් වායුවක් වෙන අවස්ථාවේ තියෙන සෝඩියම් වායු ගෑස් එකක්. පුතා සෝඩියම් වායුවක් වුණාම අපි අර සාමාන්‍යයෙන් කියනවා ඉංග්‍රීසි වලින් වායුවට ගෑස්. ඒ නිසා අපිට අර කලින් කරා වගේ මෙතන වරහණක් දාලා G කියන සංකේතය දාන්න පුළුවන්. මෙන්න මෙහෙම දැක්කොත් ඔයා දැනගන්න ඒක තේරුම සෝඩියම් වායු අවස්ථාවේ තියෙන. වායු අවස්ථාවේ හිටියත් සෝඩියම්ගේ පුතා පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. පරමාණු ක්‍රමාංකය 11යි. පරමාණු ක්‍රමාංක 11 කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. එහෙනම් යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2යි 1යි. අපිට අර වගේම නැවතත් මේ ඉලෙක්ට්‍රෝන ටික ලියා ගන්න පුළුවන්. පළමු ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක තමයි මම මෙහෙම නිරූපණය කරන්නේ. දෙවෙනි ශක්ති මට්ටමේ දරුවන ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්නවා. මේ ඉලෙක්ට්‍රෝන 8 මේ විදිහට වාට පුළුවන් නිරූපණය කරන්න. ඉලෙක්ට්‍රෝන 8ක්
මේවා මෙහෙම අදින්න පුළුවන්. මම මේ අදින්නේ සෝඩියම් වායු අවස්ථාවේදී එයාගේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය අන්තිම ශක්ති මට්ටමේ දරුවන තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. ඒ ඉලෙක්ට්‍රෝන එක මම වෙන පෑනකින් වෙන පාටකින් ලියන්නේ. ඒ තියන්නේ එයාගේ අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන. හරි. මේ බලන්න දරුවනේ මම පොඩි වැදගත් කාරණාවක් කියනවා. දැන් සෝඩියම්ගේ මේකේ අන්තිම ශක්ති මට්ටම විදිහට ක්‍රියාත්මක වෙන්නේ දරුවනේ තුන්වන ශක්ති මට්ටම. කිසියම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අන්තිම කවචයට තමයි අපි කියන්නේ අන්තිම ශක්ති මට්ටම. සෝඩියම්ගේ අන්තිම ශක්ති මට්ටම වෙන්නේ තුන්වන ශක්ති මට්ටම. ඒ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක ගානේ තියෙනවා. පුතා අන්තිම ශක්ති මට්ටමට අපි ලස්සන විද්‍යා වචනයක් කියනවා. අවසාන ශක්ති මට්ටම වගේම තව වචනයක් කියනවා දරුවනේ සංයුජතා කවචය කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? සංයුජතා කවචය. කිසියම් මූලද්‍රව්‍යයක ඒ මූලද්‍රව්‍ය පරමාණු වල අවසාන ශක්ති මට්ටමට අපි කියනවා ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන අවසාන ශක්ති මට්ටමට අපි කියනවා සංයුජතා කවචය. එහෙනම් දැන් මේ සෝඩියම් ඝන අවස්ථාවේ හිටියත් සෝඩියම් වායු අවස්ථාවේ හිටියත් එයාගේ සංයුජතා කවචය. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තමයි තියෙන්නේ. හරි. බලන්න අපේ මාතෘකාව මොකද්ද? අපි දැන් මේ කතා කරන්නේ ආවර්තිතාවකුවේ දෙවෙනි රටාව. දෙවෙනි රටාවෙන් ප්‍රථම අයනීකරණ ශක්තිය. මොකද්ද දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය? දැන් මම මේක ඇසුරෙන් මේ රූපය ඇසුරෙන් පැහැදිලි කරන්නම්. ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක් එයා වායුමය අවස්ථාවේ ඉදි මොන අවස්ථාවේද? වායුමය අවස්ථාව. වායුවක් වෙන. වායුමය අවස්ථාවේදී එයාගේ අවසාන ශක්ති මට්ටම. ඒ කියන්නේ සංයුජතා කවචය. එක ඉලෙක්ට්‍රෝනයක් දැන් සෝඩියම් කියන මේ වගේ එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරනවා. සෝඩියම්ගෙන් ගලවලා ඉවත් කරන්න අප විසින් දී යුතු ශක්තිය. එම ඒක ඉබේ වෙන්නේ නැහැ. අපි ශක්තියක් දෙන්නේ. ගලවා ඉවත් කරන්න දරුවනේ අපි විසින් දෙන්න ඕන ශක්තිය. අන්න ගලවා ඉවත් කරන්න අපි විසින් දී යුතු ශක්තියට අපි කියනවා මොන ශක්තියද? ප්‍රථම අයනීකරණ ශක්තිය. මම නැවතත් කියන්නම්. මොකද ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ? කිසියම් මූලද්‍රව්‍යයක ඒ පරමාණුවක් වායුමය අවස්ථාවේදී ඒක කියන්න ඕනේ. වායුමය අවස්ථාවේදී ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ අවසාන ශක්ති මට්ටමින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරන්න අප විසින් දිය යුතු ශක්තියට අපි කියනවා දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒක ඉබේ ගැලවෙන්නේ නැහැ. දැන් බලන්න මේකේ මේ සෝඩියම්ගේ අන්තිම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවා. එයා මේ ශක්ති මට්ටමින් ගලවලා ඉවත් කරන්න. ඒ ඉවත් කරන්න අපි විසින් දෙන්න ඕනේ ශක්තිය. ඒ දෙන ශක්තියට තමයි දරුවනේ අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය. හැබැයි අනිවාර්යෙන්ම වායුමය අවස්ථාවේ වෙන්න ඕනේ අදාළ මූලද්‍රව්‍ය නැත්නම් පරමාණු වායුමය අවස්ථාවේ වෙන්න. එහෙනම් කවුරුහරි ළමෙක් වගේ ඇහුවොත් ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියන්න පුළුවන්. ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ ආවර්තිතාවකුවේ දකින්න පුළුවන් රටාව. ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයක් එයාගේ වායුමය අවස්ථාවේදී ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරන්න අප විසින් දී යුතු ශක්තිය තමයි පුතා අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය. දරුවනේ මෙන්න මේකත් හොඳට ධාරණය කරගන්න. ප්‍රථම අයනීකරණ ශක්තිය මනින ඒකකයක් තියෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය මනින ඒකකය වෙන්නේ පුතා කිලෝ ජූල් මවුලයට. කිලෝ ජූල් මවුලයට කියන ඒකකය තමයි එක දැනගන්න ඕනේ. කිලෝ ජූල් මවුලයට. මේක කොහොමද ලියන්නේ? කිලෝ ජූල් මවුලයට නැත්නම් මවුලයට කිලෝ ජූල් කියලා කියනවා. මවුලයට කිලෝ ජූල් නැත්නම් කිලෝ ජූල් මවුලයට ඕන එකක්. මවුලයට කිලෝ ජූල්. මම මෙහෙම ලියන්නම්කෝ සිංහල නම. මවුලයට කිලෝ ජූල්. මෙන්න මේ ඒකක පොදින් පාඩම් කරගන්න මේවත් විභාගවල වල අහලා තියෙනවා. කිලෝ ජූල්. මවුලයට කිලෝ ජූල් නැත්නම් කිලෝ ජූල් මවුලයට මේකම එකයි. අපි සාමාන්‍යයෙන් ලියන්නේ මවුලයට කිලෝ ජූල් කියලා. ප්‍රථම අයනීකරණ ශක්තිය මනින ඒකකයක් තියෙනවා. මනින ඒකකය තමයි දරුවනේ මවුලයට කිලෝ ජූල්. එහෙනම් හරිම ලේසි. මොකද්ද ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ? කිසියම් මූලද්‍රව්‍යයක් එහි වායුමය අවස්ථාවේදී එහි අවසාන ශක්ති මට්ටමේ අපි කිව්වා සංයෝජිතා කවචය එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරා අප විසින් දී යුතු ශක්තියට දරුවනේ අපි කියනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා. හරි. අපි මේක තවදුරටත් පැහැදිලි කරගමු. දැන් බලන්න දරුවනේ මම අර වගේම සුපුරුදු පරිදි ලියා ගන්නවා
සෝඩියම් මෙහෙම ලියා ගන්නවා. සෝඩියම් හැබැයි පුතා මම දානවා මෙහෙම වරහණක් දාලා G අකුර. එහෙනම් මෙහෙම අකුර දැම්ම ගමන් දැන් ඔයා දන්නවා මොකක්ද ඒකේ තේරුම? මෙයා ඉන්නේ වායුමය අවස්ථාවේ කියන එක. වායුමය අවස්ථාවේ ගෑස් එකක්. විදිහට ඉන්නවනම් තමයි අපි G කියන සංකේතය දාන්නේ. ඊට පස්සේ මම මෙතන ලියා ගන්න ඔයාගේ පරමාණු ක්‍රමාංක 11යි. දරුවනේ පරමාණු ක්‍රමාංක 11යි කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝනත් 11යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 1යි නේද? 2යි 8යි 1යි. දැන් දරුවනේ මොකද වෙන්නේ? ප්‍රථම අයනීකරණ ශක්තියදී මොකද වෙන්නේ? ප්‍රථම අයනීකරණ ශක්තියදී වෙන්නේ මෙයාගෙන් අවසාන ශක්ති මට්ටමින් එක ඉලෙක්ට්‍රෝනයක් මොනා කරනවද? ඉවත් කරනවා. ගලවල ඉවත් කරනවා. පුතායි ගලවල ඉවත් කරන එක මම ඊතලයක් ඇදලා මෙන්න මෙහෙම තමයි පෙන්නන්නේ. එයාගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරන එක පුතා මම මේ එකතු කිරීම E කියලා පෙන්නනවා. ඊතලයක් ඇදලා ඊතලෙන් මෙහි පැත්තේ දකුණු පැත්තේ එකතු කිරීම E කියලා පෙන්නනවා. ඒයි ප්‍රථම අයනීකරණ ශක්තියදී වෙන්නේ වායුමය අවස්ථාවේ මූලද්‍රව්‍ය පරමාණුකින් එහි අවසාන ශක්ති මට්ටමින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කිරීම. ඒකනේ ප්‍රථම අයනීකරණ ශක්තිය කිව්වේ. දැන් සෝඩියම්ගේ ප්‍රථම අයනීකරණ ශක්තියදී වෙන්නේ වැඩි. එයාගේ අවසාන ශක්ති මට්ටමින් එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරනවා. එහෙනම් දැන් මෙතන සුපුරුදු පරිදි එක ඉලෙක්ට්‍රෝනයක් ගලවා ඉවත් කරා කියලා හිතන්න. එතකොට මේ තින්නේ එක ඉලෙක්ට්‍රෝන. දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් ගලවලා ඉවත් කරා නම් පුතා මේකම ලියලා ඉස්සරහට දෙක දාන්න. ඉලෙක්ට්‍රෝන 3ක් ගලවා ඉවත් කරා නම් ඕකම ලියලා අපිට පුළුවන් 3 දාන්න. හැබැයි දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි ගලවා ඉවත් කරන්නේ. ඒ නිසා මම ඉලෙක්ට්‍රෝනය නිරූපණය කරන්නේ E අකුර. හරි. දැන් බලන්න ඊට පස්සේ මම කරන වැඩි. දැන් මෙතනම ආයෙ සෝඩියම්ම ලියා ගන්නවා මෙහෙම. මෙතනම පුතා මම සෝඩියම්ම ලියා ගන්නවා. දැන් හොඳට හිතන්න. සෝඩියම්ගේ මේ අවස්ථාවේ මේ පරමාණු ක්‍රමාංක 11 තමයි. හැබැයි හොඳින් හිතන්න. මුල් අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බා. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය උනේ 2යි 8යි 1යි. නමුත් දැන් සෝඩියම් ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවනේ දරුවනේ. ඉලෙක්ට්‍රෝන එකක් පිට කරපු නිසා දැන් සෝඩියම් ගාව ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනේ? 11ක් නෑ. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දරුවනේ 10යි. ඒ නිසා යාගේ දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2යි 8යි. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාම පොඩින් මේක තේරුම් ගන්න බලන්න. මුලින් සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බා. නමුත් එකක් පිට කරනවා. පිට කරපු ගමන් දැන් සෝඩියම් ගාව තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. ඒතකොට ඒ 10ට අදාළව මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්ත 2යි 8යි. දැන් මේ බලන්න දරුවනේ. පොඩින් බලන්න. මම මෙන්න මෙයාව තමයි සලකන්නේ. මෙයාගේ දැන් ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 10යි නේද? ඉලෙක්ට්‍රෝන මම මෙහෙම කෙටියෙන් ලියා ගන්නවා. ඉලෙක්ට්‍රෝන දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා පිට කරනවා. දැන් ඊතලෙන් මේ පැත්ත මම ලියලා තියෙන්නේ දකුණු පැත්තේ. ඊතලෙන් දකුණු පැත්තේ තමයි දරුවනේ මම ලියලා තියෙන්නේ. එයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරා. පිට කරපු නිසා දැන් එයා ගාව තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. හැබැයි එයා ගාව තියෙන ප්‍රෝටෝන ගාන වෙනස් වෙනවා. ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කිරීමෙන් පස්සෙත් පිට කරන්න කලිනුත් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න පස්සෙත් එයාගේ තිබිච්ච ප්‍රෝටෝන ගාන වෙනස් වෙන්නේ නැහැ දරුවෝ. ප්‍රෝටෝන කියන්නේ පරමාණුවේ න්‍යෂ්ටි ඇතුළේ තියෙන ධන ආරෝපණ. එතකොට මෙයාගේ ප්‍රෝටෝන ගාන වෙනස් වුණේ නැහැ. ප්‍රෝටෝන කීයමද? ප්‍රෝටෝන 11මනේ තියෙන්නේ. ප්‍රෝටෝන ගානට මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මම මෙතන ලියා ගන්නවා ප්‍රෝටෝන 11ම කියලා. ප්‍රෝටෝන 11මයි. ඒක වෙනසක් නැහැ. දැන් හොදින් බලන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 11යි. වැඩියෙන් තියෙන්නේ මොන ආයේද? ඔයාටම පේනවා. ඉලෙක්ට්‍රෝන 10කට ප්‍රෝටෝන 11ක් තියෙනවා. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපිතයි, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත. වැඩියෙන් තියෙනවා නේද ප්‍රෝටෝන එකක්. ඒ වැඩියෙන් ප්‍රෝටෝන එකක් තියෙනවා. පුතා ප්‍රෝටෝන කියන්නේ ධන. ඒ නිසා මෙතන වැඩියෙන් එක ධනාරෝපණයක් තියෙනවා. වැඩියෙන් එක ධනාරෝපණයක් තියෙනවා. මොකද ප්‍රෝටෝන 11ක් තියෙන නිසා ඒ වැඩියෙන් තියෙන ධනාරෝපණය මම දැන් මෙන්න මෙතනට මෙහෙම දාගන්නවා. වැඩියෙන් තිබිච්ච ධනාරෝපණ මෙහෙම දෙන්න. ඇයි ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 11යි වැඩියෙන් තිබුණා ප්‍රෝටෝනයක් ඒ වැඩියෙන් තියෙන එක බව පෙන්වන්න මම ඊතල එහා පැත්තේ දකුණු පැත්තේ සෝඩියම් මුලින් ධන ලකුණක් දාගත්තා. දැන් දරුවනේ හොදින් බලන්න මම මේ කියන කාරණාව. දැන් ඊතලේ වම් පැත්ත හිතන්න. මේ පැත්ත තියෙන ඊතලේ වම් පැත්ත සෝඩියම් ඉන්නවා. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි. එයා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා කියලා අපි පෙන්නන්නේ ඊතලේ දකුණු පැත්තේ එකතු කිරීමයි. ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු ගමන් එයා ගාව දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. 10ට දාලා මම ලියාගත්ත 2.8යි. ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු නිසා එයා ගාව ඉලෙක්ට්‍රෝනයක් අඩු වුණා. ඒතර අමතරව වැඩිපුර ප්‍රෝටෝන එකක් තියෙනවා. ඒ එක තමයි මම මෙහෙම ධන කියලා දැම්මේ. දැන් මෙන්න මෙයාට කියන පුතා නමක් තියෙනවා. මෙන්න මෙයාට කියන නමක්. දැන් අලුතෙන් මෙම සෝඩියම් ධන කියලා එකක් හැදුණානේ පුතා. සෝඩියම් ධන කියලා එකක්. එයාට අපි කියනවා
හොඳින් අහගන්න. එයාට අපි කියනවා පුතා සෝඩියම් ධන ආයනයක් කියලා. මොන ආයනයක් කියලාද කියන්නේ? සෝඩියම් ධන ආයන. මේ තියෙන සෝඩියම් ධන ආයන. එයාට දරුවෝ අපි කියනවා සෝඩියම් ධන ආයනයක්. ඇයි සෝඩියම් ධන ආයනයක් කියන්නේ? ඒ සෝඩියම් මතු පිට මොන ලකුණක්ද තියෙන්නේ? දැන් ඇවිල්ලා. ධන ලකුණක් ආවනේ. ඒ නිසා එයාට අපි කියනවා සෝඩියම් ධන ආයනයක් කියලා. එහෙනම් අපිට මෙහෙම ප්‍රථම අයනීකරණ ශක්තිය මෙහෙමත් නිර්වචනය කරන්න පුළුවන්. මොකද ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය. දැන් මේ සෝඩියම් ධන අයනයත් පුතා වායු. සෝඩියම් ධන අයනයත් වායු ගෑස් එක. ඒ නිසා මම G කියලා දානවා. වායුමය ඒක ධන අයනයක් සෑදීමට දී යුතු ශක්තිය කියලා අපිට ප්‍රථම අයනීකරණ ශක්තිය අර්ථකථනය කරන්න පුළුවන්. මොකද ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ සරලව කිව්වොත් වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ඒ ඉවත් කරන්න අපි විසින් දී යුතු ශක්තිය තමයි දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒකමයි ඉන්නේ මවුලයට කිලෝ ජූල් කියන ඒකකෙ. දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම දැන් සෝඩියම් නම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ඒ සෝඩියම් මත ධනාරෝපණයක් ඇති වෙනවා. ඒ කියන්නේ අලුතෙන් හැදෙනවා සෝඩියම් ධන කියන අයනය. එහෙනම් අපිට නැවතත් ප්‍රථම අයනීකරණ ශක්තිය අර්ථකථනය කරන්න පුළුවන්. ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධන අයනයක් සෑදීමට දී යුතු ශක්තිය කියලා අපිට ප්‍රථම අයනීකරණ ශක්තිය අර්ථකථනය කරන්න පුළුවන්. මේ බලන්න මම ඒක ලියලා තිනවා. වායුමය අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සෑදීමට දී යුතු අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තියයි කියලා. දැන් මේ දිනේ පුතා සෝඩියම්ට යදාළ ප්‍රථම අයනීකරණ ශක්තිය සමීකරණ. රසායනික සමීකරණය කියලා තමයි අපි මේකට කියන්නේ. දැන් මේක ලියන විදිහ මම කියලා දුන්නා. සෝඩියම් NaG කියන්නේ ගෑස් කියන ස්වභාවය. එයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. පිට කරපු ගමන් ඉලෙක්ට්‍රෝන එකක් මදි වෙනවා. වැඩිපුර ප්‍රෝටෝන එකක් තියෙන නිසා ආයෙත් නැවත Na ධන කියලා දානවා. මේ තියෙන පුතා සෝඩියම් ධන අයන. Na ධන කියලා આવොත් එයාට කියන්නේ සෝඩියම් ධන අයනය. මේක පොදින් ධාරණය කරගත යුතුයි. ඒ අනුව දරුවනේ දැන් ඕගොල්ලන්ට මූලික අවබෝධයක් තියෙනවා ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ මොකක්ද කියලා. ආවර්තිතාවක් මේ තියෙන එක් රටාවක් තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය. ප්‍රථම අයනීකරණ ශක්තිය මම නැවතත් කිව්වොත් කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක් එයා වායුමය අවස්ථාවේ ඉඳිද්දී එයාගේ අවසාන ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා වායුමය ඒක ධන අයනයක් සෑදීමට අපි විසින් දී යුතු ශක්තියට තමයි අපි කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒකමයිනේ මවුලයට කිලෝ ජූල් කියන එකකින් දරුවනේ මේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියන දේ මම දැන් පොඩි වැදගත් කාරණා කිහිපයක් කියනවා. සාපේක්ෂව වැඩි වෙනවා. දැන් ප්‍රථම අයනීකරණ ශක්තිය සාපේක්ෂව වැඩි 8 වන කාණ්ඩයයි. මොන කාණ්ඩයයිද දරුවනේ? 8 වන කාණ්ඩේ. මේ 8 වන කාණ්ඩයට කිව්වා උච්ච වායු නැත්නම් නිෂ්ක්‍රීය වායු. 8 වෙනි කාණ්ඩයයි තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය කියන දේ පුතා වැඩි වෙන්නේ. ඉහළගයක් ගන්න 8 වෙනි කාණ්ඩයයි. පාඩම් කරගන්න ඕන. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි වෙන්නේ මොන කාණ්ඩයයිද? 8 වන කාණ්ඩයයිගේ 8 වන කාණ්ඩයේ අයගෙනුත් වැඩිම මේ ආවර්තිතාවකුවේ වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන්නේ හීලියම්ට. මේවා පුතා විභාගයේදී නිතර අහන ප්‍රශ්න. ඒ නිසා හොඳින් ධාරණය කරගන්න. ආවර්තිතාවක් වෙනුත් වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන කාටද? හීලියම්. හීලියම්ට තමයි වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන්නේ. සාපේක්ෂව ආවර්තිතාවක් මේ ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ පළමු කාණ්ඩයයි. මේ තියෙන්නේ පළමු කාණ්ඩය. පළමු කාණ්ඩයයි තමයි දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය මොනවා වෙන්නේද? අඩුම වෙන්න. මම වැදගත් කරුණු දෙකක් කිව්වා. ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ ශක්තිය. මයිනේ මවුලයට කිලෝ ජූල් කියන ඒකකේ. ප්‍රථම අයනීකරණ ශක්තිය ආවර්තිතාවගුවෙන් වැඩිම වෙන්නේ මොන කාණ්ඩයයිගේද? 8 වන කාණ්ඩයයිගේ. 8 වෙනි කාණ්ඩයයිගේත් වැඩිම කවුද? හීලියම්ගේ. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ මොන කාණ්ඩයයිගේද සාමාන්‍යයෙන්? පළමු කාණ්ඩයයි. ඒතකොට පළමු කාණ්ඩයට වැටෙන්නේ කවුද? හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් වගේ අය. හරි. ඒතකොට මේ කාරණා දෙකත් ඔළුවේ තියාගන්න. හරිද? මේ කාරණා දෙකත් ඔළුවේ තියාගන්න. හරි අපි දැන් පොඩි වැඩක් කරමු. මම ලියා ගන්නවා දරුවනේ පළමු කාණ්ඩය. මම ලියා ගන්නවා කියන්නේ පළමු කාණ්ඩය. කවුද දරුවනේ පළමු කාණ්ඩයට හිටි? මතක් කරගන්න පළමු කාණ්ඩයේ ඉන්නවා හයිඩ්‍රජන් ඉන්නවා. ඒ වගේමයි ලිතියම් ඉන්නවා. ලිතියම්ට පල්ලෙහෙන් ඉන්නවා සෝඩියම් ඉන්නවා. සෝඩියම්ට පල්ලෙහෙන් පුතා පොටෑසියම් ඉන්නවා කැපිටල් K. පොටෑසියම් ඉන්නවා. මෙතින් පළමු කාණ්ඩයයි.
මම පොඩි දැන් වැදගත් කාරණාවක් කියන මේ කාරණාවක් වැදගත්. කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී මේ මම ගත්තේ පළවෙනි කාණ්ඩය. මට ඕන කාණ්ඩයක් ගන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය. මොකක් හරි කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී. ඉහළ ඉඳන් පල්ලයට යද්දී දරුවනේ පාඩම් කරගන්න ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය මොනවා වෙනවද? අඩු වෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුවීම සිද්ධ වෙනවා. මම කෙටියෙන් ලියන්නේ අයනීකරණ ශක්තිය අඩුවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ටත් වඩා ප්‍රථම අයනීකරණ ශක්තිය කියන දේ අඩු වෙනවා කාගේද? ලිතියම්. ලිතියම්ටත් වඩා ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා කාගේද? සෝඩියම්. සෝඩියම්ටත් වඩා ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුයි කාගේද? පොටෑසියම්. ආවර්තිතාවක් වේ කාණ්ඩයක් ඔස්සේ පහළට යන්න ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වේ. අඩුවීම සිද්ධ වෙනවා. ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ 8 වෙනි කාණ්ඩයේ අයගේ ඒ අතරිනුත් වැඩිම වෙන්නේ හීලියම්. ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ පළමු කාණ්ඩයේ අයගේ. ඊට පස්සේ මම කියව වැදගත්ම කාරණාව තමයි කාණ්ඩයක් ඔස්සේ පහළට යන්න ප්‍රථම අයනීකරණ ශක්තිය අඩු වෙනවා කියපු දේ. හරි. පොදේ දරුවනේ අවධානය යොමු කරන්න මම මේ කියලා තියෙන කාරණාව සම්බන්ධයෙන් බලන්න පළවෙනි තරුව සාමාන්‍යයෙන් ආවර්තිතාවකයේ ප්‍රථම අයනීකරණ ශක්තිය පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අඩුම වන අතර පළවෙනි කාණ්ඩයේ හිටියේ කවුද? හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. අඩුම වන අතර ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වනුයේ 8 වන කාණ්ඩයේ උච්ච වායු වල. මොන කාණ්ඩයයිද? පුතා 8 වෙනි කාණ්ඩයේ උච්ච වායු. 8 වෙනි කාණ්ඩයේ උච්ච වායු වල උච්ච වායු නැත්නම් නිෂ්ක්‍රීය වායු ආවර්තිතාව වගුවෙන් වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන කාගේ දරුවනේ? හීලියම්ට. ඒකත් මම දැන් කියලා දුන්නා. හීලියම්ගේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ. බලන්න ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්වලා දෙනවා වැදගත් කියලා කරුණු දෙකක්. මේ වැදගත් කරුණු දෙකත් අතිශයින්ම ඕන වෙනවා සාමාන්‍ය පෙළ විභාගයට. පළවෙනි කරුණ මම දැනටපත් ඔයගොල්ලන්ට කියලා දුන්නා. ප්‍රථම අයනීකරණ ශක්තිය කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී අඩු වෙනවා. කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී අඩු වෙනවා. බලන්න දෙවෙනි එක. ප්‍රථම අයනීකරණ ශක්තිය ආවර්තයක. අපි දන්නවා ආවර්ත කියන්නේ ආවර්තිතාවකයේ හරහට තියෙන දීප. ආවර්තයක වමේ සිට දකුණට යන විට විචලනය වෙනවා. පුතා විචලනය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. හරි බලන්න මම මෙන්න මෙතන ප්‍රස්ථාරයක් දක්වලා දෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරය දීලා සාමාන්‍ය පෙළ විභාගවල වල නිතර විභාගයට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. බලන්න මේ ප්‍රස්ථාරය අනුව මුදුණු ස්ථානය. කියන්නේ ඉහළින්ම තියෙන ඒවායි තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ. කොටින් බලන්න දැන් මෙතනින් කවුද ඉහළම ඉන්නේ? ඉහළම ඉන්නේ පුතා හයිඩ්‍රජන්. හීලියම්. හීලියම් තමයි පුතා ඉහළම සිටින ඉහළම ස්ථානේ. ඒ නිසා හීලියම්ගේ තමයි දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ. හීලියම්ට වඩා ටිකක් ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි නියෝන්. ඔයාට ඒක දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ ආග. ඒ වගේ අර 8 වෙනි කාණ්ඩයගේ තමයි දරුවනේ ප්‍රථම අයනීකරණ ශක්තිය සාපේක්ෂව වැඩි වෙන්නේ. ඒ වගේම ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ මේ ප්‍රස්ථාරයේ යටම ඉන්න අය. මේ ප්‍රස්ථාරේ කවුද යටම ඉන්නේ? පළමු කාණ්ඩයනේ ලිතියම් යට ඉන්නවා, සෝඩියම් යටම ඉන්නවා. ඒ වගේම පොටෑසියම් යටම ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයගේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය අඩුම. මේ ප්‍රස්ථාරය ඇසුරින් අපිට දේවල් කියන්න පුළුවන්. බලන්න මේ ප්‍රස්ථාරය ඇසුරින් බෙරිලියම් ගේ ප්‍රථම අයනීකරණ ශක්තිය බෝරෝන්ට වඩා වැඩි. ඒයි බෝරෝන්ට වඩා උඩින් ඉන්නේ බෙරිලියම්. බෙරිලියම්ගේ වැඩි. බෙරිලියම්ට වඩා කාගේ ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිද? කාබන්ගේ වැඩි. කාබන්ට වඩා පුතා නයිට්‍රජන්ගේ වැඩි. හැබැයි නයිට්‍රජන්ට වඩා කාගේ අඩුයි? ඔක්සිජන්ගේ අඩු. ඒ උස මත තමයි මේක ප්‍රථම අයනීකරණ ශක්තිය ප්‍රදා පවතින්නේ. නයිට්‍රජන් ඔක්සිජන් දෙන්නටම වඩා ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි පුතා ෆ්ලෝරින්. F කියන්නේ ෆ්ලෝරින්. ෆ්ලෝරින්ටත් වඩා නියෝන්ගේ වැඩි. හරි. දැන් ඕගොල්ලෝ මෙන්න මේ ප්‍රස්ථාරය අදින්න පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ප්‍රස්ථාරය අදින්න පොඩි දෙයක් දැනගන්න ඕනේ. මේ ප්‍රස්ථාරේ ඇඳගත්තොත් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න පුළුවන්. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ ප්‍රස්ථාරය අදින කෙටි ක්‍රමය. හරි සරල කෙටි ක්‍රමයක් මම කියලා දෙන්නම්. හොඳින් බලන්න මේ ප්‍රස්ථාරය අදින විදිහ. හරිම සරලයි. මේ ප්‍රස්ථාරය අදින විදිහ. මුලින්ම ඔයා කරන්න ඕනේ හරි ලකුණක් අදින්න. මුලින්ම කරන්න ඕනේ දරුවනේ මෙම හරි ලකුණක් ඇඳ. ඊට පස්සේ හරි ලකුණ ඉවර වෙන තැනින් ආයෙත් මොනා කරන්නද? ඉවර වෙන තැනින් එහෙම හරි ලකුණක් අදින්න දරුවෝ. පැහැදිලිද යන්නේ විදිහ මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි ලකුණු දෙකක් අදින්න විතරයි කිව්වේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි වැඩක් තියෙන දැන්. ඊට පස්සේ කරන්න තියෙන දරුවනේ මේ මෙන්න මේ මෙතන තියෙන. මෙන්න මෙතනින් මෙහෙම පහළට ඇවිල්ලා ළමයෝ කන්දක් අදින්න. කන්දක් අපි දන්නවනේ කන්දක් කියන්නේ මෙන්න මෙහෙම කන්ද නැග්ගා. ඊට පස්සේ කන්ද වහින විදියට කන්දක් අදින්න. හරිම සරලයි. කන්ද විදිය ඔයාලට තේරුම් ගන්න පුළුවන්.
අපිට අදින්න තියෙන්නේ මුලින්ම හරි දෙකක් ඇඳලා හරි දෙකක් ඇදලා ටික් කරලා මෙහෙම කන්දක් අදින්න තියෙනවා. ඊට පස්සේ බලන්න මම කරන වැඩේ මම මේවට මූලද්‍රව්‍ය වල සංකේත දානවා. මම මෙතන තිතක් තියාගන්නවා. මම මෙතන තිතක් තියාගන්නවා. මෙතන තිතක් තියෙනවා. ඊපස්සේ මෙතන තිතක් තියාගන්නවා. මෙතන තිතක් තියාගන්නවා. මේ දෙන්නේ මැදිනුත් තිතක් තියාගන්නවා. එහෙම මැදින් තිතක් මෙතනත් තිතක් ඊපස්සේ ආයෙත් මෙතන ආයෙත් මෙතන ආයෙත් ඔන්න ඔය විදිහට තිතක් තියාගන්න. මේක මේ උසස් පෙළ ළමයිට ඉතාමත් වැදගත් මේ අදින විදිහ. මොකද ප්‍රථමායනීකරණ ශක්තියෙන් පුතා ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නේදී ඔයාලට මෙන්න මේ ප්‍රස්ථාරය අදින විදිය පැහැදිලි වෙන්න ඕනේ. හරි දෙකක් ඇදලා කන්දක් අදින්න තියෙනවා. හරි ඊට පස්සේ බලන්න මම කරන්නේ මේ තිත්ති තැන් වලට මම මූලද්‍රව්‍ය දානවා. මෙතන දාන පුතා මම හයිඩ්‍රජන්. හරිද? ඊට පස්සේ මම මෙතන දානවා හීලියම්. ආවර්තිතාව වගු දාන්න. හයිඩ්‍රජන් හීලියම්. ඊට පස්සේ මෙතන දාන පුතා ලිතියම්. ඊට පස්සේ මෙතන දානවා බෙරිලියම්. ඊට පස්සේ මෙතන දානවා බෝරෝන්. ඊට පස්සේ මෙතනට කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියොන්. ආයෙත් කොහොමද එන්නේ? ආයෙත් ඊට පස්සේ ඕක එන්නේ තවදුරටත් අපිට අදින්න ඕන නම් දරුවනේ මේක ආයෙත් තව පල්ලෙහාට ගන්න. මෙන්න මේක තව ආයෙත් අපිට පුළුවන් මොනා කරන්නද මෙහෙම පල්ලෙහාට ගන්න. පල්ලෙහාට අරගෙන අර වගේම ඊට පස්සේ අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන් මේ. මෙහෙම ආයෙත් අර වගේම හරි දෙකක් දාලා අදින්න තියෙනවා. අපි එච්චර දුරට යන්නේ නැහැ. ඔයාට ඕන පුළුවන් මේකම ආය අදින්න. දැන් තමයි මෙහෙම යන්නේ. කියන්නේ මෙහෙම ඕක ආයෙත් මෙතනින් මෙහෙම ඊට පස්සේ හරි දෙකක් දාන්න තියෙන්නේ මෙහෙම. හරියක් දැම්මා. මේ විදිහට හරියක් දැම්මා. ඊට පස්සේ ආයෙත් හරියක් දාන්න දරුවෝ. මෙහෙම හරි දෙකක්. ඕක දාලා ඕක දිගටම අපිට මේක මොනවා කරන්න පුළුවන් අදින්න පුළුවන්. දැන් මූලික අවබෝධයක් තියෙනවනේ මේක ඇඳ විදිය ගැන. කොහොමද ඇඳේ? මුලින්ම මම මේ ටික මකලා දානවා. මේ ටික අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැනට මෙන්න මේ මූලික ටික අදින්න දැනගන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ හරි දෙකක් අදින්න. ඊට පස්සේ මෙතනින් කන්දක් වගේ නිරූපණය කරන්න තියෙනවා. ඊට පස්සේ යන්න තියෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරය අදින්න දැනගන්න ඕනේ. මම නැවතත් ඕනනම් අද පෙන්වන්නම්. එතකොට මේ ප්‍රස්ථාරය අනුව ඔයාලට මේ ප්‍රස්ථාරය උස මත ඔයාලට කියන්න පුළුවන් කාගේද ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි. දැන් මෙතන නම් වැඩිම වෙන්නේ කාගේද පුතා? හීලියම්. මෙයා තමයි ඉහළම ස්ථානයේ. අඩුම වෙන්නේ මේකට අනුව නම් ලිතියම්. ලිතියම් තමයි පල්ලෙහාම ඉන්නේ. බෝරෝන්ට වඩා ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි කාගේද? බෙරිලියම්. බෙරිලියම්ටත් වඩා ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි පුතා කාබන්. ඉහළ ස්ථානේ බලන්න. කාබන්ටත් වඩා ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි නයිට්‍රජන්ගේ. හැබැයි ඔක්සිජන් ඊට වඩා අඩුයි. මේ පේනවනේ. නයිට්‍රජන්ට වඩා අඩුයි ඔක්සිජන්. ඒ දෙන්නටම වඩා ප්‍රථමායනීකරණ ශක්තිය වැඩි ෆ්ලෝරින්. යනාදී වශයෙන් ඔයා මේ ප්‍රස්ථාරය යනකොට ඔයාගෙන් අහන විභාගයෙන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. විභාගය අහන මෙහෙම ප්‍රශ්න. ප්‍රථමායනීකරණ ශක්තිය සම විටම ඔක්සිජන්ට වඩා නයිට්‍රජන්ගේ වැඩි වේ. දැන් එහෙම ඇහුවොත් ඔයා දැනගන්න ඕන කොහොමද? ඔක්සිජන්ට වඩා නයිට්‍රජන්ගේ සම විටම වැඩි වේ කියනවා ටක්කල් මේ ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය වාට පේනවා ඇත්ත. ඔක්සිජන්ට වඩා වැඩියෙන් තියෙන කාගේද? නයිට්‍රජන්ගේ කියලා. හරි ඒ අනුව දැනට අපි ආවර්තිතාව වගේ දරුවනේ රටා ගැන තමයි මේ කතා කරේ. රටාවන් වල මූලික රටා ආකාර දෙකක් ගැන දැනටමත් කතා කරා. ඒ තමයි පළවෙනි රටාව පරමාණු පරය නැත්නම් මුල් ද්‍රව්‍ය වල පරමාණු වල විශාලත්වය. දෙවෙනි රටාව වෙන්නේ දරුවනේ ප්‍රථමායනීකරණ ශක්තිය. හරි. දැන් අපි කතා කරන්න ඉන්නේ තුන්වන රටාව. මේකත් ගොඩක් වැදගත් රටාවක්. ඒ තමයි පුතා විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය මේ උසස් පෙළ මට්ටමලත් එනවා. විද්‍යුත් ඍණතාවය කියන දේ හරිම සරලයි. හරි මම මේක ඔයාලට මෙහෙම කියලා දෙන්නම්. බලන්න දරුවනේ ඔයාලට මෙතන මිනිස්සු දෙන්නේ පේනවනේ. පළවෙනි රූපයේ දෙස අවධානය යොමු කරන්න. පළවෙනි රූපේ මිනිස්සු දෙන්නේ කි. දැන් මම මේකේ මේ මිනිස්සුන්ව පෙන්වනවා මේ දෙන්නම සුදු පාට. සුදු පාට කියන්නේ එකම වර්ගයේ මිනිස්සුනේ. එහෙම හිතන්න දෙන්නම සුදු පාට මිනිස්සු දෙන්නේ පාට එකමයි. ඒ කියන්නේ එකම වර්ගයේ මිනිස්සු. පළවෙනි රූපය ගැන සලකා බලන්න. පුතා මේකේ සුදු පාට මිනිස්සු දෙන්නට මම මේම කියනවා. මේ එක සුදු පාට මිනිසෙක් මම කියනවා හයිඩ්‍රජන් කියලා. එක සුදු පාට මිනිහෙක් හයිඩ්‍රජන්. එහෙනම් ඊළඟ සුදු පාට මිනිසත් පුතා වෙන්නේ කවුද? හයිඩ්‍රජන්. දැන් බලන්න මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය දෙක එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. මොකද්ද මේ ලණුව? ඔයාලට පේනවා ඇති. මම මේකේ ලණුවට මම කියනවා වචනයක් සහ සංයුජ බන්ධනය කියලා. මේ ලණුව වගේ දෙයක් මම කියනවා මොකද්ද පුතා? සහ සංයුජ බන්ධන. සහ සංයුජ බන්ධන. දැන් විශේෂයෙන්ම සහ සංයුජ බන්ධන ගැන ඕගොල්ලන්ට කියලා දෙනවා බන්ධන පාඩමේ. අපි මේ තාම ඉන්නේ 10 වසර 3 වන පාඩම. අපි බන්ධන පාඩමේදී සහ සංයුජ
බන්ධන පිළිබඳව කියලා දෙනවා 10 වසර ඉස්සරහට දින පාඩම. දැන් දැනගන්න මේ රූපය හරිම ලේසි. පරමාණු දෙන්නෙක් ඉන්නේ. මේ පරමාණු දෙන්න බලන්න කවුද? හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්. එකම වර්ගයේ පරමාණුනේ. ඒ එකම වර්ගයේ පරමාණු කියලා පෙන්නන්න මම එකම වර්ගයේ මිනිස්සු දෙන්නෙක් කරා. ඒ එකම වර්ගයේ පරමාණු දෙන්න එකිනෙක මොනවා මගින්ද බැඳලා තියෙන්නේ? සහසංයෝජ බන්ධන මගින්. ඒතකොට ඔයාලට පේනවා සහසංයෝජ බන්ධන මගින් බැඳලා තිබුණාම මේ මැද තියෙනවා පුතා බෝලයක්. කොළ පාට වගේ පේන්නේ. අන්නේ මැද තියෙන බෝලෙට පුතා මම කියනවා ඉලෙක්ට්‍රෝන කියලා. මොනවා කියලාද කියන්නේ? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන. දැන් බලන්න හොඳට. මෙතන පළවෙනි රූපේ ගැන අපි අවධානය යොමු කරොත් දරුවනේ අපිට පේනවා එකම වර්ගයේ පරමාණු දෙන්නෙක් ඉන්නේ. එකම වර්ගයේ පරමාණු දෙන්නේ ඒ එකම වර්ගයේ පරමාණු දෙන්න සහසංයෝජ බන්ධනයකින් බැඳිලා. මේක මේ උදාහරණ සහසංයෝජ බන්ධනය කියන හරිය ලණුවක්. සහසංයෝජ බන්ධනයෙන් බැඳිලා තීද්දි ඒ සහසංයෝජ බන්ධනයේ හරි මැද තියෙනවා කවුද? ඉලෙක්ට්‍රෝන. දැන් මෙහිදී හොඳින් ධාරණය කරගන්න පළවෙනි රූපේ දෙන්නම එකම වර්ගයේ පරමාණුනේ. එකම වර්ගයේ පරමාණු නිසා මේ දෙන්න ගාව තියෙන ඉලෙක්ට්‍රෝන කාටවත් ඇදී යන්නේ නැහැ. කාටවත් ඇදී යන්නේ නැහැ. දෙන්නම එකම වර්ගය. කියන්නේ දෙන්නම පුතා මේ ඉලෙක්ට්‍රෝන අදිනවා. හයිඩ්‍රජනුත් තමාදෙසට ඉලෙක්ට්‍රෝන අදින්න උත්සාහ කරනවා. එහා පැත්තේ ඉන්න හයිඩ්‍රජනුත් තමාදෙසට ඉලෙක්ට්‍රෝන අදීමට උත්සාහ කරනවා. හැබැයි දෙන්නම එකම වර්ගය. දෙන්නම එකම වර්ගයේ දෙන්නෙක් නිසා ඉලෙක්ට්‍රෝන කා දෙසටවත් ඇදී යන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන හරිය මැද තියෙනවා. පළවෙනි රූපේ දෙස අවධානය යොමු කරන්න. පළවෙනි රූපේ. ඉතින් මම කියන්නේ පළවෙනි රූපේ කියලා හිතන්නකො. දැන් බලන්න දරුවනේ ඔන්න මම අදිනවා දෙවන රූපේ. දෙවන රූපේ බැලුමට ඔයාලට පේන්න ඕනේ මෙතන මිනිසු දෙන්නෙක් නේ. එක මිනිසෙක් නිල් පාටයි අනිත් මිනිසා රතු පාටයි. එහෙනම් ඕක අපි හිතමු මූලද්‍රව්‍ය කියලා. මම කියනවා දරුවනේ නිල් පාට මිනිසා ඔක්සිජන් කියලා හිතන්නකෝ. නිල් පාට මිනිසා කවුද? ඔක්සිජන්. මම මෙහෙම සංකේතවත් කරන්නම්. හිතන්න දරුවනේ නිල් පාට මිනිසා ඔක්සිජන්. ඒ වගේම මේක රතු පාට මිනිසා හිතන්න ෆ්ලෝරින්. ෆ්ලෝරින් කියලා හිතන්න. මේ දෙන්නේ ෆ්ලෝරින්. ඒතර ඒ දෙන්නත් මොන බන්ධනයකින්ද බැඳලා තියෙන්නේ? සහසංයෝජ බන්ධනය. දැන් මේක ලණුවක් පෙන්නන්නේ සහසංයෝජ බන්ධනය. බැඳලා තියෙද්දී හොඳට බලන්න මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙහෙම. ඉලෙක්ට්‍රෝන තිබ්බට මෙතන පුතා ෆ්ලෝරිනුයි ඔක්සිජනුයි එකම වර්ගයේ නෙමෙයි. ඔක්සිජන් කියන්නේ වෙනස් පරමාණුවක්. ෆ්ලෝරින් කියන්නේ වෙනස් පරමාණු. දෙවන රූපේ වාට පැහැදිලිව තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනස් වර්ගයේ පරමාණු දෙකක් තමයි මේක. එතකොට වෙනස් වර්ගයේ පරමාණු දෙකක් කොහොමද බැඳිලා තියෙන්නේ? මොන බන්ධනයෙන්ද? සහසංයෝජ බන්ධනයෙන් බැඳී ඇති විට මෙතන එක් පරමාණුවක් පුතා අර මැද ඉන්න ඉලෙක්ට්‍රෝන වැඩිපුර තමා දෙසට ඇද ගැනීමට උත්සාහ කරනවා. එක් පරමාණුවක් තමා දෙසට බලන්න මම මෙතන ඉංග්‍රීසි වලින් තමයි දක්වලා තින්නේ more full. ඒ කියන්නේ පුතා මෙතන ෆ්ලෝරින් වැඩිපුර එයා දෙසට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට උත්සාහ කරනවා. පැහැදිලිද? එකම වර්ගයේ පරමාණු නෙමෙයි දෙවන රූපේ වෙනස් වර්ගයේ පරමාණුවක්. ඔක්සිජන් සහ ෆ්ලෝරින් ඒ දෙන්නත් බැඳිලා තිනවා සහසංයෝජ බන්ධනයකින්. දැන් මේ උදාහරණ අනුව ලණුවක්. ඒ ලණුව තමයි මම කියන්නේ විද්‍යාවේ වචනයක් සහසංයෝජ බන්ධනය. ඒතකොට සහසංයෝජ බන්ධනයේ තියෙනවා මොනවාද පුතා? ඉලෙක්ට්‍රෝන. හැබැයි මෙතන මොකද වෙන්නේ? ඔක්සිජන්ට වඩා වැඩිපුර ෆ්ලෝරින් තමා දෙසට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමට දක්වනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තමයි පුතා අපි කියන්නේ මොකක් කියලාද? විද්‍යුත් ඍණතාවය. හරිම ලේසි. ආවර්තිතාවක් මේ තියෙන තුන්වන රටාව. එහෙනම් අපි දැන් හිතාගත්තොත් මොකද්ද මේ විද්‍යුත් ඍණතාවය කියන්නේ? හරිම ලේසි. දරුවනේ විද්‍යුත් ඍණතාවය කියන්නේ පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැඳී ඇති විට. හරියට මේක ලණුවක්. සහසංයෝජ බන්ධනයකින් බැඳී ඇති විට ඒ බන්ධනයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන වැඩිපුර එක් පරමාණුවක් දෙසට ඇද ගැනීමට තියෙන හැකියාව අපි කියනවා විද්‍යුත් ඍණතාවය. හරිම සරලයි. මොකද්ද විද්‍යුත් ඍණතාවය කියන්නේ? පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැඳී ඇති විට ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන එක් පරමාණුවක් දෙසට වැඩිපුර ඇද ගැනීමට ඇති හැකියාව අපි කියනවා විද්‍යුත් ඍණතාවය. බලන්න දරුවනේ පළවෙනි එක. පළවෙනි රූපේ බලන්න පළවෙනි රූපේ දෙන්නම ඉන්නේ හයිඩ්‍රජන්. දෙන්නම එකම වර්ගයේ පරමාණු. ඒ නිසා දෙන්නගේම අර ඇද ගැනීමේ හැකියාව, ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව නැතහොත් විද්‍යුත් ඍණතාවය සමානයි. ඒ නිසා සහසංයෝජ බන්ධනය හරි මැද තමයි ඉලෙක්ට්‍රෝන ඉන්නේ කාදසටවත් ඇදී යන්නේ නැහැ. හැබැයි දරුවනේ දෙවන රූපේ බලන්න. දෙවන රූපේදී පරමාණු දෙක එකිනෙක වෙනස්. කවුද පරමාණු දෙක? එක පරමාණුවක් ඔක්සිජන්, අනිත් පරමාණුවක් ෆ්ලෝරින්. මෙහිදී මොකද වෙන්නේ? ෆ්ලෝරින් ඔක්සිජන්ට වඩා බලවත්. ඒ නිසා ෆ්ලෝරින්
ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර තමා දෙසට ඇද ගන්න. හරිම සරල. එහෙනම් විද්‍යුත් ඍණතාවය මෙතන වැඩිම වෙන්නේ ෆ්ලෝරින්ගේ. මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැදී ඇති විට ඒ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර එක් පරමාණුවක් දෙසට ඇද ගැනීමට ඇති හැකියාව විද්‍යුත් ඍණතාවයයි. හරි. දැන් දරුවනේ මම පොඩි වැදගත් කාරණාවක් කියනවා පාඩම් කරගන්න මේ කාරණාව. ආවර්තිතා වගුවෙන් සමස්ත ආවර්තිතා වගුවෙන්ම දරුවනේ විද්‍යුත් ඍණතාවය කියන දේ වැඩිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ ඉන්න ෆ්ලෝරින්. 7 වෙනි කාණ්ඩේ ඉන්න ෆ්ලෝරින්ට තමයි පුතා විද්‍යුත් ඍණතාවය වැඩි. මේ විද්‍යුත් ඍණතාවයට පුතා අපි අගයන් දෙනවා. උසස් පෙළ පන්ති වල ඉගෙන ගන්න මෙහෙම අගයන් දෙන්න පුළුවන්. බලන්න ඔයාලට මෙන්න මේ රූපේ පේනවා ඇති. විද්‍යුත් ඍණතාවයන්ට පුතා අපිට එක එක අගයන් දෙන්න පුළුවන්. අගයන් දුන්නම වැඩිම අගයක් තියෙන දරුවනේ ෆ්ලෝරින්. ඒ නිසා අපි කියනවා ෆ්ලෝරින්ගේ තමයි විද්‍යුත් ඍණතාවයේ වැඩිම කියලා. මේ අගයන් ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ නැහැ. ඒවා උසස් පෙළ මට්ටමින් තමයි දැනගත යුත්තේ. ඒ වගේම අපිට මේ විද්‍යුත් ඍණතාවයේ අගයන් අපිට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න පුළුවන් මේ ඒ විද්‍යුත් ඍණතාවයේ තියෙන අගයන් දැන් බලන්න හයිඩ්‍රජන් දෙක තියෙන අගයක් 2.1. ලිතියම්ගේ 1.0. ෆ්ලෝරින්ගේ 4.0. ඒ අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ අගයන් අපිට ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න පුළුවන් පුතා මේ විදියට. අපි ප්‍රස්ථාරයක් ඇඳුත් ඒ ප්‍රස්ථාරයේ මුදුනින් ඉන්නේ කවුද? ෆ්ලෝරින්. ප්‍රස්ථාරයේ මුදුනින් ඉන්නේ ෆ්ලෝරින්. ඒ කියන්නේ ෆ්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාවය කියන දේ වැඩි. සාමාන්‍යයෙන් 7 වෙනි කාණ්ඩයගේ වැඩි. මොකද නිකන් ෆ්ලෝරින්ගේ තමයි විද්‍යුත් ഘනතාවය වැඩිම. ඒ වගේම කාගෙත් වැඩිද? ක්ලෝරින්ගෙත් වැඩි. Cl කියන්නේ දරුවනේ ක්ලෝරින්. ක්ලෝරින්ගේ විද්‍යුත් ඝනතාවය 3.0. ඒ නිසා මෙන්න මෙතන පීක් එකේ පෙන්නන්නේ ක්ලෝරින්. මෙතන මුදුනේ පෙන්නන්නේ ක්ලෝරින්. උඩම මුදුනේ පෙන්නන්නේ ෆ්ලෝරින්. හරි එහෙනම් ඕගොල්ලෝ දැන් විද්‍යුත් ඝනතාවය කියන එකක් දන්නවා. මොකද්ද විද්‍යුත් ඝනතාවය කියන්නේ? පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැදී ඇති විට මම ඒක මෙහෙම පෙන්නන්නම් ඔයගලන්ට. මේ බලන්න පුතා එක පරමාණුවක් හයිඩ්‍රජන්. ඊට පස්සේ මේ හයිඩ්‍රජන් බැදිලා තිනවා ෆ්ලෝරින් එක්ක. මේ ඉරෙන් පෙන්නන්න පුතා සහසංයෝජ බන්ධනය. මේ පෙන්න සහසංයෝජ බන්ධනයකින් බැදී ඇති විට ඒ සහසංයෝජ බන්ධනයේ තියෙන සහසංයෝජ බන්ධනය ඒ සහසංයෝජ බන්ධනයේ පුතා තියෙනවා මොනවාද? ඉලෙක්ට්‍රෝන. තියෙනවා දරුවනේ ඉලෙක්ට්‍රෝන. මම මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම පෙන්නන්නම්කෝ. සහසංයෝජ බන්ධනයේ පුතා තියෙනවා මෙහෙම ඉලෙක්ට්‍රෝන. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන තමයි පුතා මේ රතු පාටට පෙන්නන්නේ. ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර එක පරමාණුවක් දෙසට ඇද ගැනීමේ හැකියාව. දැන් මෙතන නම් ඒ හැකියාව වැඩි ෆ්ලෝරින් නිසා වැඩිපුර ඉලෙක්ට්‍රෝන යන්නේ කවුරු දෙසටද? ෆ්ලෝරින් දෙසට ගමන් කරනවා. කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා. වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇද ගන්න උත්සාහ කරන්නේ ෆ්ලෝරින්. ෆ්ලෝරින් පැත්තට ඇදෙනවා. ඕකට තමයි කියන්නේ විද්‍යුත් ඍණතාවය. පුතා වැඩිපුර ෆ්ලෝරින් දෙසට ඉලෙක්ට්‍රෝන එන නිසා මේ ෆ්ලෝරින් මත ලාවට පොඩි ආරෝපණයක් එනවා. ඒකට අපි කියනවා ඍණ ආරෝපණය. සුළු ඍණ ආරෝපණයක්. ඔන්න හොඳට අහගන්නකෝ. වෙනස් වර්ගයේ පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයෙන් බැඳිලා. ඒතකොට මේ සහසංයෝජ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර එක් පරමාණුවක් දෙසට ඇද ගැනීමට තියෙන හැකියාවට තමයි අපි කිව්වේ විද්‍යුත් ඍණතාවය. දැන් මෙතන මේ උදාහරණේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදෙන්නේ ෆ්ලෝරින් දෙසට. ඒ නිසා ෆ්ලෝරින්ට සුළු ඍණ ගතියක් එනවා. පුතා මේ සුළු ඍණ ගතිය අපි පෙන්වනවා මෙන්න මෙහෙම සංකේතය. මෙන්න මෙහෙම සංකේතයෙන් පෙන්වන සුළු ඍණ ගති. ඒ වගේම මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩිපුර ෆ්ලෝරින් දෙසට යන නිසා හයිඩ්‍රජන් සතු කියන්නේ හයිඩ්‍රජන් වටේ ඉලෙක්ට්‍රෝන අඩු වෙනවනේ. හයිඩ්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවා. බන්ධනයේ තිබුණා ඉලෙක්ට්‍රෝන වැඩිපුර යන්නේ ෆ්ලෝරින් දෙසට නිසා මේ පැත්තට නිසා හයිඩ්‍රජන් අසල තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු. ඒ නිසා හයිඩ්‍රජන්ට පුතා සුළු ධන ගතියක් ලැබෙනවා. මේ සුළු ධන ගතිය අපි පෙන්නන්නේ මෙහෙම. සුළු ධන ගතිය. දාලා සුළු මෙහෙම ධන ගතියක් ලැබෙනවා. හරි. එතකොට මෙන්න මේ කාරණාව දැනගන්න යනවා අද මේ වීඩියෝ තුලින් දරුවන අපි අතිශයින්ම වැදගත් ආවර්තිතාවක් වේ රටාවන් තුනක් ගැන කතා කරා. ඒ තමයි පරමාණු කාර්යය, පළමු වන අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවය. යනවා අද මේ කතා කරේ පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ 4 වන වීඩියෝ. කවුරුහරි ළමෙක් බැලුවේ නැත්නම් පළවෙනි වීඩියෝව, දෙවෙනි වීඩියෝව සහ තුන්වන වීඩියෝව ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. පදාර්ථයේ ව්‍යුහය කියන්නේ 10 වන ශ්‍රේණියේ අතිශයින්ම වැදගත් වන රසායන විද්‍යාවට වැටෙන පාඩම. යනවා අද දිනේදී මම සමුගන්නවා මේ වීඩියෝ තුලින් රැඳී සිටින්න Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඔබ Vision Edu ශ්‍රී ලංකා YouTube නාලිකාවට නවකෙක් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න.